මම යන්ට යනවා ඔයගොල්ලන් ගෙනියන්ට යනවා අලුත් කිවිසුමේ තිමති පොතට පළවෙනි තිමෝති එමත් නැත්නම් first Timothy chapter 4 verse number 11 to 16 verse number 11 to 16 අපි මෙනේ කරන්ට යනවා පළවෙනි තිමෝති පොතේ මගේ පිටුව 325 අලුත් කිවිසුමේ තිමෝති 325 පිටුව පළවෙනි තිමෝති 4 වෙනි පරිච්ඡේදයේ 11 සිට 16 දක්වා. ඉතින් මම කියවන්ට යනවා ඊට පස්සේ අපි මේ ගැන කතා කරන්න යනවා. ඉතින් මේ තිමෝති කියන්නේ හරිම young brother රෙවොන් වගේ young දේව සේවකයෙක්. එහෙම නැත්නම් අපි කිව්වොත් brother ඇලෙක්ස් වගේ young දේව සේවකයෙක්. ඉතින් මේ තිමෝති මම හිතනවා මේ පාවුල්තුමා කියන්නේ පාවුල්තුමාගේ ගෝලෙක් තිමෝති. පාවුල්තුමාට පස්සේ මේ සුබ ආරංචිය මේ ලෝකයේ ගෙනිච්ච එක්කෙනා තමයි මේ තිමෝති. යාගේ බැටන් එක පාවුල්තුමාට පස්සේ බැටන් එක බාර දුන්නේ තිමෝතිට. ඉතින් මෙයා young pastor කෙනෙක්. ඉතින් එයා තිමෝති වාට කියවනකොට තිමෝති පොත පළවෙනි තිමෝති පොත දෙවෙනි තිමෝති පොත වාට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මෙයාගේ ගුරුවරයා තමයි පාවුල්තුමා. නමුත් මෙයාට මඟ පෙන්වන්නේ දෙවියන් වහන්සේ. ඉතින් පාවුල්තුමා මේ තිමෝතිට මේ පොත ලියනකොට ඉතින් යා ලියලා තියෙන දේ තමයි අපි මෙනෙහි කරන්න යන්නේ. මොකද ඒක අද අපේ ජීවිතයේ ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් එතන කියනවා 11 වෙනි පදයේ තිමෝතිට මේ දේවල් ආඥා කොට උගන්වා පන්න. තිමෝතිට යා ඉන්ස්ට්‍රක්ෂන් දෙනවා පාවුල්තුමා. නුඹේ යෞවනකම සුළු කරන්ට කිසිවෙකුට ඉඩ නෑර. ඒ වගේ අද කියනවා වගේ යෞවනකම සුළු කරන්ට කිසිවෙකුට ඉඩ නෑර. කතාවෙනුත් හැසිරීමෙනුත් ප්‍රේමයෙනුත් ඇදහිල්ලෙනුත් පිරිසුදුකමෙනුත් අදහන්නාට නුඹම ආදර්ශයක් වෙන්න. අපි මේවා ඊට පස්සේ මෙනෙහි කරන්ට යනවා. මා එනතුරු කියවීමේද අවවාද කිරීමේද ඉගැන්වීමේද යෙදී සිටින්නට බලා ගනින්න. වැඩිමහල්ලන්ගේ අත් තැබීම ඇතුව අනාගත වාක්‍යයෙන් නුඹට දෙන ලද නුඹ තුල තිබෙන දීමනා ව්‍යාහාර නොකර සිටින්න. නුඹේ දියුණු වීම සියල්ලන්ට පෙනෙන පිණිස. දැන් මේක තමයි අද මේ වචනේ තමයි අපි අද මෙනෙහි කරන්ට යන්නේ. නුඹේ දියුණු වීම සියල්ලන්ට පෙනෙන පිණිස. අපේ අද හුඟක් වෙලාට මම ආයිත් මේ වචන මේවා මෙඩිටේට් කරන්න යනවා. අද හුඟක් දෙනෙක්ගේ මෙතන අපි මෙතන කියන්නේ 15 වෙනි පදය පළවෙනි තිමෝති 4:15 නුඹේ දියුණු වීම සියල්ලන්ට පෙනෙන පිණිස ඒ දේවල් කඩිසර ලෙස භාවිතා කිරීමෙන් එහිම යෙදී සිටින්න. භාවිතා කරමින් එහිම යෙදී සිටින්න. නුඹේ දියුණු වීම සියල්ලන්ට පෙනෙන පිණිස. නුඹේ දියුණු වීම සියල්ලන්ට පෙනෙන පිණිස ඒ දේවල් කඩිසර ලෙස භාවිතා කිරීමෙන් එහිම යෙදී සිටින්න. දැන් හුඟක් වෙලාට අපේ දියුණු වීම අපේ දියුණුව හුඟක් වෙලාට මිනිස්සු මනින්නේ කොහොමද? වත් පෝසත්කමෙන්. නේද? වත් පෝසත්කමින් තමයි අපේ දියුණුව මිනිස්සු අද හුඟක් වෙලාට මනින්නේ මේ ලෝකේ. නේද? ලෝකයේ මිනිස්සු සමහර වෙලාට ඔයාගේ උගත්කමින් ඔයාව මනිනවා. සමහර වෙලාට ඉංගලන්තේ නම් ඔයාට ගෙවල් මන් දන්නේ නැහැ තාම අලුත් කියලා මේ රටේ හිතනවා. ඔයගොල්ලෝ මට වැඩි හුඟක් දන්නවා. සමහර වෙලාට ඔබට ගෙවල් කීයක් තියෙනවද? ඒ තුලින් ඔබගේ වත් පෝසත්කම් මිනිස්සු මනිනවා. සමහර වෙලාට අපි පේන්න මිනිසුන්ට රත්තරන් මාල එහෙම දාගෙන ගියාම ඔයාව දැක්ක ගමන් කියනවා ඔයා රිච් කෙනෙක් කියලා. නැත්නම් ඔයාගේ කාර්, ඔයාගේ වාහන නේද? ඔයාගේ අඳින විදිය. හුඟක් මම දන්නේ තමයි හුඟක් දේවල් ඇති. අද අපේ හුඟක් වෙලාට මිනිස්සු අපිව මනින මිම්ම අපේ දිහා බලන මිම්ම සමහරලාට ඔයා ඉංග්‍රීසි කතා කරනවා නම් ඔයා හිතේ මේ මිනිස්සුට මේ මිනිහා දියුණු හොඳ මිනිහෙක් කියලා. එහෙමත් තියෙනවා නේද සමාජයේ? මම දන්නේ නැහැ මෙහෙ එහෙම කොහොමද කියලා. මම ඉඳලා ආපු රටේ නම් එහෙම තියෙනවා. ඉතින් අද හුඟක් මිනිස්සු අපේ පෙනීම බලලා පේන දේ බලලා තමයි අපිව ජජ් කරන්නේ. ඉතින් නමුත් මෙතන මේ පෝල් තිමතිට මේ පාවුල්තුමා තිමතිට ලියනකොට එයා
පේන දේ නෙමෙයි යා කතා කරන්නේ. එයා නොපෙනෙන මේ ඇතුලේ තියෙන තිමතිගේ දියුණුව ගැන තමයි එයා කතා කරන්නේ. ඒක තමයි එයා කියන්නේ නුඹේ දියුණු වීම සියල්ලන්ට පෙනෙන පිණිස ඒ දේවල් වලස කඩිසර ලෙස භාවිතා කරමින් එහිම යෙදී සිටින්න. නුඹ ගැනත් නුඹේ ඉගැන්වීම් ගැනත් ප්‍රවේශම් වෙන්න. ඒවායේ පවතින්න. මක්නිසාද නුඹ එසේ කිරීමෙන් නුඹද නුඹේ වචන අසන්නෝද ගලවා ගන්න. බලන්න අන්තිම ඉන්ස්ට්‍රක්ෂන් එක හරි ඉම්පෝර්ටන්ට්. මේ අන්තිම ඉන්ස්ට්‍රක්ෂන් ඊට පස්සේ අපි උඩට යනවා. මක්නිසාද මොකද්ද කියන්නේ? නුඹේ ඉගැන්වීම් ගැනත් ප්‍රවේශම් වෙන්න. ඒවායේ පවතින්න. මක්නිසාද නුඹ එසේ කිරීමෙන් නුඹද නුඹේ වචන අසන අයද ගලවනු ලබනවා. ඒ කියන්නේ දැන් මං වගේ කෙනෙක් තමයි ඇත්තටම මෙතන කතා කරන්නේ. මං වගේ කෙනා ඕගලන්ටත් ඊට පස්සේ ඇප්ලයි වෙනවා by default. නිකම්ම. එතකොට මොනවද කියන්නේ? ඔයා මිනිස්සුන්ට උගන්වනවා නම් ඒ උගන්වන දේ උඩ ඔයාත් ජීවත් වෙන්න ඕනේ. ඔයත් ජීවත් වෙන්න ඕනේ. නැත්තම් දෙවියන් වහන්සේට ඒක ප්‍රසන්න නැහැ. එසේ කරනකොට තමයි දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නට ඊට පස්සේ පදේ කියනවා. ඒව දැකලා තමයි මිනිස්යන් දෙවියන් වහන්සේව හොයන්න යන්නේ. දෙවියන් වහන්සේව හොයන්න යන්නේ. ඉතින් අද දවසේ අපි මෙනෙහි කරන්නට යන්නේ මේ පාවුල් මේක ඉතාමත් හොඳ කන්ටෙන්ට්ස් හොඳ පද ටිකක් මේ පරිච්ඡේදයේ. නමුත් අද අපි මෙනෙහි කරන්නට යනවා මේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි තිමති 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය සහ පළවෙනි තිමති 4 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය. ඉතින් මේ පළවෙනි තිමති 4 වෙනි පරිච්ඡේදයේ මේ 12 වෙනි පදේ කියන නුඹේ යෞවනකම සුළු කරන්නට කිසිවෙකුට ඉඩ නෑර. දැන් එතන ඇත්තටම කතා කරන්නේ මේ හුඟක් වෙලාට හුඟක් මිනිසුන්ගේ මේ පොදු දෙයක් තමයි මේ young pastor කෙනෙක්. young pastor කෙනෙක්වයි senior pastor කෙනෙක්වයි ඒ කියන්නේ තරුණ පාලකයෙක්වයි ලොකු වැඩිමහල් පාලකයෙක් හුඟක් වෙලාට මිනිස්සු දැකලා සමහර වෙලාවට ඒ young pastor එහෙමත් නැත්නම් ඒ තරුණ pastor දෙන instruction සමහර වෙලාවට මිනිස්සු පිළිපදින්න පොඩ්ඩක් අකමැති නේද? දැන් උදාහරණයක් වශයෙන් අපි කිව්වොත් අවුරුදු 25ක pastor කෙනෙක් අවුරුදු 60ක විතර එක්කෙනෙක්ට instruction දෙනකොට උපදෙස් දෙනකොට සමහර වෙලාවට ඒ අවුරුදු 60 කෙනාගේ මේ පොඩි එකා මොනවාද මට උගන්වන්න යන්නේ මට මොනවාද කතා කරන්න යන්නේ. ඉතින් මේ පාවුල් මෙතන තිමෝතිව මෝල් කරනවා ගයිඩ් කරනවා. එහෙමත් නැත්නම් යට ඉන්ස්ට්‍රක්ෂන් දෙනවා. ඔයාගේ කතා කරන වෙලාව, ඔයා කතා කරන විලාශය, ඒ වගේම ඔයා හැසිරෙන විලාශය, ඒ වගේම ඔයාගේ තුල තියෙන දෙවියන් වහන්සේගේ ප්‍රේමය, ඔයාගේ තුල තියෙන ඇදහිල්ල, ඔයාගේ තුල තියෙන පිරිසුදුකම අදහන්න මිනිහට ඇද ගන්න දෙවියන් වහන්සේව පිළිගන්න විදිහේ හදවතක් එන්න ඕනේ. ඉතින් මේකේ අපි මේ කතා කරන මේ හැසිරීම, ප්‍රේමය, ඇදහිල්ල, පිරිසුදුකම ඔක්කොම හොඳයි. නමුත් අපි අද මෙඩිටේට් කරන්න යන්නේ මේ ඇදහිල්ල ගැන. ඇදහිල්ල, right? ඇදහිල්ල. ඊට පස්සේ මේ 15 වෙනි පදය, මොකද අපිට මේ ඔක්කොම මෙඩිටේට් කරන්න අද බෑ. මේ 15 වෙනි පදේ කියනවා නුඹේ දියුණු වීම සියල්ලන්ට පෙනෙන පිණිස ඒ දේවල් වල කඩිසර ලෙස භාවිතා කරමින් එහිම යෙදී සිටින්න. ඉතින් මම මේ chapter එකේ මේක කතා කරන්න හේතුව මේක කතා කරන්න නැතුව ඉතුරු ටිකට යන්න බෑ. ඉතින් දැන් මම අද දවසේ කාගේ හරි කෙනෙක්ගෙන් හැවුවොත් ඔයාට කවුරු හරි කෙනෙක් ඔයගලන් අතරින් ඔබ කියලා හිතා ගන්නකො ඔබට රෝගයක් තිබිලා ඔබට රෝගය සනීප වුණොත් ඒක හොඳයි නේද? රෝගයක් තිබිලා සුව කරන්න බැරි රෝගයක් අපි කියමුකෝ. නැත්තම් වෙන රෝගයක් හරි කමක් නැහැ. ඒක ඔයාට සුව වුණා. උදාහරණයක් වශයෙන් අපි කියමු diabetes. common sickness එකක් අද ලෝකයේ මිනිසුන්ට තියෙන. ඒ diabetes එකෙන් ඔයා දෙවියන් වහන්සේ ඔයාව ස්පර්ශ කරලා ඔයාව සුව වුණා. right? ඔයාට ආයි කවදාවත් diabetes හරි කිසිම රෝගයක් ඔයාගේ ජීවිතයට එන්නෙත් නැහැ. ඔයාට වැළඳෙන්නෙත් නැහැ. ඔයා රෝගී වෙන්නෙත් නැහැ. මරණාන්තයේත් එහෙමත් නැත්නම් යේසුස් වහන්සේ ඔයාව ඇවිල්ලා ගෙනියනකම්. right? ඔයාට රෝගයක් ඔයාගේ ජීවිතයට එන්නේ නැත්නම් ඔයා දුක් වෙනවද? ඔයා සන්තෝෂ වෙනවද? ඔයා සන්තෝෂ වෙනවා. happiness නේද? ඒ කියන්නේ
මම හැමදාම සුවයි. මට කිසිම රෝගයක් එන්නේ මට හෙම්බ්‍රිස්සාවත් මට කැස්සවත් මට උණ රෝගයවත් ඩයබටිස් අමතක කරන්න මං එන්නේ නැහැ. මම සුවෙන් මම හෙල්දි පර්සන් කෙනෙක්. ඒක හරිම සන්තෝෂයි. සන්තෝෂදායක දෙයක් නේද? ඉතින් මේ පෝල් මේ තිමතිට කතා කරනකොට තිමතිට කියනවා ඔයා පාලකෙක් හැටියට ඔයා රෝල් මොඩල් එකක් එක්සැම්පල් එකක් වෙලා මිනිස්සුන්ට ඉන්න ඕනේ. ඉතින් අද මේ කිතුණු වගේත් මේ born again කිතුණු වගේ මේ ඇදහිලි වන්තයාගේ ජීවිතයට මේ තිමතිට කතා කරපු ඉන්ස්ට්‍රක්ෂන්ස්ම අද අපේ ජීවිතයට ඇප්ලයි වෙනවා. අපේ ජීවිතයට ඇප්ලයි වෙනවා. දැන් හිතන්න අද මේ ඔක්කොම සහභාගී වෙච්ච ඔක්කොම අල මන් දන්නවා මෙතන අලුත් කට්ටිය නැහැ. අපි ඔක්කොම අද born again. එහෙම නැත්නම් අපි නැවත උපාදිතය වෙච්ච කට්ටිය. ඒ කියන්නේ අපි යම් කිසි දෙයක් සිතින් ඉස්සෙල්ලා විශ්වාස කරලා ඊට පස්සේ අපි මුඛයෙන් ප්‍රකාශ කරා. සිතින් විශ්වාස කරේ මොකද්ද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මා නිසා කුරුසයට ගියා. කුරුසයට ගියා. right? ඊට පස්සේ අපි මුඛයෙන් ප්‍රකාශ කරේ මොකද්ද? ඒ යේසුස් වහන්සේව තුන්වෙනිදා දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ විසින් උන්වහන්සේව නැවත නැකිටුවා. right? එතකොට මේ නැවත නැකිටපු මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව තමයි අද අපි ඔක්කොමලා පැනඳගත්තේ. එහෙමත් නැත්නම් මේ නැවත මේ නැකිට යේසුස් ක්‍රිස්තුස් වහන්සේව තමයි අපි ඔක්කොමලා අපේ ජීවිතයට අද ගත්තේ. ඉතින් මේ නැවත නැකිට යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්ත මනුෂ්‍යයාට කිසිම රෝගයක් විතරක් නෙමෙයි කිසිම හිඟකම, කිසිම උපද්‍රවයක්, කිසිම නියංගයක්, කිසිම කනස්සල්ලක් ජීවිතේට එන්න බෑ. ඒක තමයි සත්‍ය. ඒක තමයි සැබෑ. ඉතින් ඒ දේ කතා කරන්න තමයි මම මේ බයිබලය අද මේ වචනය අද උපුටාගත්තේ. ඒ කියන්නේ මේ 15 වෙනි පදේ කියනවා නුඹේ දියුණු වීම සියල්ලන්ට පේන්න ඕන. දැන් අපි කතා කරා මේ දියුණු වීම ෆිසිකල් දියුණු වීමක් නෙමෙයි අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ ස්පිරිචුවල් දියුණු වීමක්. ආත්මික ජීවිතයේ දියුණුව. ආත්මික ජීවිතයේ දියුණු වෙනකොට මේ පිටස්තරේ පේන ෆිසිකල් ජීවිතය ඔටෝමැටිකලි දියුණු වෙලා මනුෂ්‍යයන්ට පේන්න යනවා. right? දැන් උදාහරණයක් වශයෙන් ඔයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිඅරගෙන ඔයා යම්කිසි රෝගයක් තුල අපි කියමු යනවා කියලා නේද? ඔයා යම්කිසි රෝගයක් තුල යනවා. එතකොට ඔයා සමහර වෙලාවට යේසුස් වහන්සේව පිළිඅරගෙන හුඟක් දවස් වෙන්න පුළුවන්. දැන් ඔයා හැමදාම පෙති බොනවා, ඔයා හැමදාම සතියකට සැරයක්, මාසෙකට සැරයක්, නැත්නම් දවසකට සැරයක් එක්ක ડોක්ටර් කෙනෙක් ගාවට යනවා, නැත්නම් ඔයා ඉන්ජෙක්ෂන් එකක් ගහ ගන්නවා. ඒ රෝගේ සුව වෙන්න දවස් ගානේ හරි, සති ගාන හරි හැම වෙලාවෙම ඇඳේ ඥානීරු ගාගෙන දන්නවනේ රෝගය හැදුනම කොහොමද කියලා නේද? ඉන්න ගෙදර කට්ටියටත් කරදරයි. නමුත් ඔයා born again. ඔයා born again. එතකොට දැන් ඔයාගේ තුල ඇත්තටම දියුණුවක් දකින්නවද ඔයාව දකින්න මිනිස්සු? born again කට්ටිය වෙන්න පුළුවන්, born again නැති කට්ටිය වෙන්න. ඒ කියන්නේ යේසුස් වහන්සේ පිළිගත්ත කට්ටිය වෙන්න බලනවා, පිළිගත්ත නැති කට්ටිය වෙන්න පුළුවන්. ඔයා හිතනවාද මිනිස්සෙක් දකින්නවා ඔයාගේ තුල දියුණුවක් කියලා? නෑ. මිනිස්සෙක් දකින්නේ නෑ. ඉතින් නමුත් මේ පාවුල් තුමා මේ දේ ඊ타ත්ම හුඟක් දුර හිතලා තමයි තිමතිට මේ දේ කතා කරන්නේ. දැන් මං කිව්වා මං කතා කරන්න යන්නේ නෑ හැසිරීම, ප්‍රේමය, පිරිසුදුකම ඒව කතා කරන්නේ නෑ. මම කතා කරන්න යන්නේ ඇදහිල්ල ගැන මේක. එතකොට තිමතිට ෆස්ට් ඉන්ස්ට්‍රක්ෂන් එක තමයි ඔයාගේ ඇදහිල්ල, ඔයාගේ ෆේත් එක strong one to one දෙවියන් වහන්සේ එක්කලා තියෙන්න ඕනේ. ඔයා ෆේත් එකකින් වැටුනම තමයි, ඔයා ඇදහිල්ලෙන් වැටුනම තමයි ඔයාට අර ඔයා ගොරවන අර යක්ෂයා, එහෙම නැත්නම් සේටන්, එහෙම නැත්නම් යේසුස් වහන්සේ කුරුසේ පරාජය කරපු යක්ෂයා බලාගෙන ඉන්නේ ඔයාට ගහන්න. right? ඉතින් එයා කියනවා ඔයාගේ ෆේත් එකේ ඔයා strong ඉන්න. right? දැන් ෆේත් එකේ ඔයා strong ඉන්න එක this number one statement. නමුත් මම කතා කරා අර අපි පළවෙනි දවසේ පිළිගත්තේ නැවත නැකිට යේසුස් ක්‍රිස්තුස් වහන්සේව. මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ පරාජය කරලා යක්ෂයාව අපේ ගෙවන්න පුළුවන් අපේ පාපේ මිල කුලිය
අපේ ධර්මිෂ්ඨකම වෙනුවෙන් අපිට ගෙවන්න පුළුවන් කුලිය, ඒ රෝගයේ කුලිය, අපේ හිඟකමේ කුලිය, අපිට අවශ්‍ය හැම දෙයක්ම අර කුරුසේදී යේසුස් වහන්සේ ලබාගෙන අපිව අද නිදහස් කරලා තියෙනවා. අපි සැබවින්ම අද නිදහස් සෙනගක්. අපි අද නිදහස් සෙනගක්. අපි සුවේ සෙනගක්. එතකොට බයිබලයේ දැන් මම මෙතන තියලා ඕගොල්ලන් කැමති නම් විතරක් පෙර ගන්න පුළුවන්. මම ඉතා ඉක්මනට ඔබට කතා කරන්නට යනවා පළවෙනි යොහාන් 5 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය. පළවෙනි යොහාන් 5 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය. එතන කියනවා අපිට තියෙන අද සාක්ෂිය නම්, එහෙමත් නැත්නම් ඇදහිලි වන්තයට තියෙන සාක්ෂිය නම්, ඒ සාක්ෂිය නම් දෙවියන් වහන්සේ අපට සදාකාල ජීවනය දුන් බවය. ඒ ජීවනයද තමන් පුත්‍රයාණන් තුල තිබේ. පුත්‍රයාණන් ඇත්තාට ජීවනය ඇත. පුත්‍රයා දෙවියන් වහන්සේගේ පුත්‍රයා නැත්තාට ජීවනය නැත. එහෙමනම් බයිබලයේ කියනවා යොහාන් තුමාගේ සුභාරංචියේ 10 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය කියනවා සොරා එන්නේ සොරකම් කරන්නට, විනාශ කරන්නට. සොරා ඇවිල්ලා බොරුකාරකයා කියන්නේ යක්ෂයා. නමුත් මම ආවේ, යේසුස් වහන්සේ කියනවා මම ආවේ ජීවනය දෙන්නටත්, ජීවනය අධික ලෙස දෙන්නටත් මනුෂ්‍යයන්ට කියලා. ඉතින් මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අද අපිට ජීවනය, eternal life, ජීවනය දීලා ඉවරයි. ඉතින් නමුත් මගේ මාතෘකාව අද කතා කරන්නේ අපිට තවත් රෝග එන්න බෑ. අපි රෝගීව ඉන්න විදියක් නැහැ. ඉතින් මතක තියාගන්න බයිබලයේ මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවේ ස්වර්ගයෙන්. මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා. උන්වහන්සේ ස්වර්ගයේ අතහැරලා මේ පොළවට ආවා මනුකයක්. එහෙමත් නැත්නම් මිනිසෙක් වගේ මරිය මෞතුමියගේ කුසේ දරුවෙක් හැටියට ඉපදිලා අවුරුදු 33 මාරක් ජීවත් වෙලා තමයි උන්වහන්සේ කුරුසෙට ගියේ. මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මැරිලා දවස් 3කින් නැවත නැගිට්ටා. මේ නැගිට්ට ජීවමාන මේ පරාජය, යක්ෂයා පරාජය කළ නැකිට ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව තමයි අපි පැළඳ ගත්තේ. දැන් මම ඔබට පෙන්වන්නට යනවා කොහොමද මේ නැවත නැකිට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ තියෙන අයට තවත් රෝගී වෙන්න බැරි. තවත් රෝග එන්න බෑ කියන concept එක, ඒ විදිය මම ඔබට බයිබලයෙන් පෙන්වන්නට යනවා. ඉතින් පෙන්වුවට පස්සේ ඔබේ ජීවිතේ ඔබ හිතනවා නම් දැන් මේ තිමතිට කතා කරේ ඔයාගේ දියුණුව හැම මිනිහෙක්ටම පේන්න ඕනේ. එහෙම පේන්න ඕන නම් ඔයා තුල ඔයාගේ හැසිරීම, ඔයාගේ කතාව, ඔයාගේ ප්‍රේමය, ඔයාගේ ඇදහිල්ල, ඔයාගේ පිරිසුදුකම, මේ පස් ආකාර දෙයක් ගැන මෙතන කතා කරන මේ හැම එකම මිනිහයන්ට පේන්න ඕනේ. නමුත් මේ ඇදහිල්ල කියන එක very important. faith. ඉතින් දැන් මම ඕගලන්ට මේ මෙහෙම ඉදිද්දී මම පෙන්වන්නට යනවා, මම ඕගලන්ව ගෙන යන්නට යනවා පළවෙනි කොරින්ති 15 වෙනි පරිච්ඡේදය. මොකද මම ඕගලන්ට බයිබලයෙන් පෙන්වන්න නැතුව මට මේ දේවල් කතා කරලා එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. නමුත් බයිබලයෙන් පෙන්නනකොට එවිඩන්ස් එක්කල ඒක හදවතට වදින ගතිය මම හිතනවා වැඩි කියලා. right? ඉතින් දැන් උදාහරණයක් වශයෙන් අපි ඔක්කොමලා අද අපේ අම්මගේ කුසෙන් තමයි ආවේ නේද? අපි ඔක්කොමලා අම්මගේ කුසෙන් තමයි ආවේ. කවුරු හරි අහසෙන් වැටිලා අද මෙතන මේ ස්ථානයේ ඉන්නවද? නැහැ. කවුරුත් නැහැ නේද? අහසෙන් වැටිච්ච කවුරුත් නැහැ. නමුත් අහසෙන් ආව එක්කෙනෙක් ඇවිල්ලා එයා මරිය තුමිගේ කුසේ ඵලයක් හැටියට, බීජයක් හැටියට, දරුවෙක් හැටියට මේ ලෝකෙට බිහුණා. එයා තමයි දෙවියන් වහන්සේ. එයා ස්වර්ගෙන් ආවේ. right? ඉතින් මේ බයිබලයේ කියනවා පළවෙනි කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ 45. මේක හොඳට අහගන්න. මේක තමයි සීක්‍රට් එක. මේක තමයි රහස. මෙතන තමයි කියන්නේ ඇයි අපිට අද රෝග එන්න බැරි? ඇයි කොහොමද අපේ රෝගය කුලිය
පාපේ කුලිය දෙවියන් වහන්සේගේ පුත්‍රයා යේසුස් වහන්සේ ගෙවලා අපිව අද මේ බන්ධන මේ රෝග වලින් අද නිදහස් කරලා තියෙන කියලා. මේක තියෙනවා 1 Corinthians chapter 15 verse number 45. පළවෙනි කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ 45 වෙනි පදයේ සිට 49 වෙනි පදය දක්වා මම කියවන්ට යනවා. එතන කියනවා එසේය පළවෙනි මනුෂ්‍යයා වූ ආදම් ජීවනදායක ප්‍රාණයක් වූයේයි ලියා තිබේ. ඒ කියන්නේ මේ පළවෙනි මනුෂ්‍යයා ලෝකේ මැව්වේ යාගේ නම කවුද? ආදම්. භාර්යාවගේ නම ඒව. ඉතින් අපි ඔක්කොමලා ඒක දන්නවා. අපි උදාහරණයක් වශයෙන් උප්පත්ති පළවෙනි පරිච්ඡේදය අපි කිව්වොත් මේ දේ ඔබට හොඳට වැටහෙනවා. right? එතකොට කියනවා හරි. දැන් උදාහරණයක් වශයෙන් මේ ආදම්ගෙන් තමයි අපි ඔක්කොමලා අද ආවේ. ආදම්. ඒක අපි ඔක්කොමලා දන්නවා, right? දැන් මේ ආදම්ට බඩකිනි වුණාද? ඔව් නේද? බඩකිනි වුණා. ඊට පස්සේ එයා නිදිය ගත්තා. එයා කෑවා නේද? කෑවා. ඒ වගේම එයාට දුක හැඳුනුවා. මේ ආදම්ට පාපයට වැටුණාට පස්සේ අර ඒදම් වුණේ ගෙඩි කන්න එපා කියලා ඊඩන් ගන් ඒකේ ගෙඩි කන්න එපා කිව්වට පස්සේ එයා ඒක කාපු නිසා එයා පාපයට වැටුණා. පාපයට වැටුණාම මොනවද උනේ? එයාට රෝගය ආවා. මරණය ආවා. දැන් එදා ඉඳන් මේ රෝගයයි මරණයයි මේ ලෝකේ අද වෙනකන් රජ කරනවා. මිනිහෙක් ඉපදුනොත් මිනිහෙක් මැරෙන්න ඕනේ. ඒක ස්වභාව ධර්මය. ඔබගේ ජීවිත ආයුෂ තියෙනකම් බයිබලේ නම් කියනවා දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් මනුෂ්‍යයා අවුරුදු 80ක් වෙනකන් ජීවත් වෙන එක. right? ඊට ඉස්සෙල්ලා මැරෙනවා, ඊට පස්සෙත් මැරෙනවා මනුෂ්‍යයන්. මැරලා පොළොවට පස් වෙනවා. නමුත් අර යේසුස් වහන්සේව පිළිගත්ත මනුෂ්‍යයාගේ ආත්මය ඉහළින් ඉපදුන නිසා ඒ මනුෂ්‍යයා යේසුස් වහන්සේ ඇවිල්ලා second coming එකේ ගෙනියනකොට යේසුස් වහන්සේ එක්කලා යන්ට යනවා එයාගේ ආත්මය. right? නමුත් මම කතා කරන්නේ අර පාපයට වැටුන නිසා අර ගෙඩි කාපු නිසා පාපයට වැටුන නිසා මුල් මනුෂ්‍යයා එදා ඉඳන් මනුෂ්‍යයන්ට එක රෝග හැදෙනවා. එක රෝග හැදෙනවා. ඉතින් ඒකේ කුලිය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ ගෙව්වා. ගෙවලා ඉවරයි අවුරුදු 2020කට ඉස්සෙල්ලා. right? හොඳට මතක තියාගන්න. 2020කට ඉස්සෙල්ලා ගෙවලා ඉවරයි. ඉතින් ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව කවුරු හරි පිළිගන්නවද? සිතින් විශ්වාස කළා මුඛයෙන් ප්‍රකාශ කරලා ඒ මිනිහා පැලඳගන්නේ, ඒ පුද්ගලයා පැලඳගන්නේ, ඒ මනුෂ්‍යයා පැලඳගන්නේ ඒ පිළිගත්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේව. ඒ පිළිගත්ත යේසුස්. එතකොට කුරුසේ ඔබේ දුක, වේදනාව, රෝගය පරාජය කරලා පිළිගත්ත යේසුස් වහන්සේව තමයි ඔබ පිළිගත්තේ. ඉතින් ඒ මනුෂ්‍යයාට ආයි කවදාවත් රෝග එන්න බෑ. මොකද එයා දෙවියන් වහන්සේගේ පුතෙක්, දෙවියන් වහන්සේගේ දුවෙක්. බයිබලයේ කියනවා රෝම 8 වෙනි පරිච්ඡේදයේ 14 සිට 17 ආත්මයන්න් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් කෙනෙක් ඇද්ද ඒ කෙනා දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා. දේව පුත්‍රයෙක්, දේව දුවෙක්. එයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කළ සම උරුමකාරයෙක් කියලා බයිබලේ කතා කරලා තියෙනවා. සම උරුමකාරයෙක්. කාය කළද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගාව. එතකොට අර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගාව තිබ්බ උත්ථානීය ශරීරය. ඒ උත්ථාන ශරීරය තමයි අපි අද පැලඳගෙන ඉන්නේ. ඉතින් අපි පැලඳගෙන තියෙන නිසා අපිට රෝගෙ එන්න බෑ. නමුත් දැන් මම ඔබට බයිබලෙන් පෙන්නන්න යනවා මේක කොහොමද වෙනස් වුනේ කියලා. දැන් අපිට උත්පත්තියෙන් අපි හැම කෙනෙක්ම ආවේ අපේ අම්මගේ කුසෙන්. දැන් අම්මට සමහර වෙලාවට ඔයා හම්බුනට පස්සේ හරි හම්බෙන්න ඉස්සෙල්ලා හරි මම මේ දැන් එක්සැම්පල්ස් ටිකක් ඔයාලට කියනවා. පරම්පරාගත සමහර වෙලාවට අපි කියමු ස්කින් ඩිසීස් එකක්. එහෙමත් නැත්නම් අම්මට ඩයබටිස් තියෙන්න පුළුවන්. නැත්නම් තාත්තට ඩයබටිස් තියෙන්න පුළුවන්. සමහර වෙලාවට ආතරයිටිස් අම්මට තියෙන්න පුළුවන්. නැත්නම් අම්මට පරම්පරාවෙන් ආපු මොන හරි රෝගයක් තියෙන්න පුළුවන්. දැන් ඒ රෝගයම අද වාගේ ජීවිතේත් තියෙන්න පුළුවන්. ඔයා කියනවා මේක මගේ අම්මට තිබ්බ අම්මගෙන් තමයි මට ආවේ. right? අම්මගෙන් තමයි මට ආවේ. නමුත් අම්මා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළි අරගෙන නැහැ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව දන්නෙත් නැහැ. නමුත් අද ඔයා සමහරලාට පිළිගත්ත කෙනෙක් වෙන්න ඇති. දැන් ඒකවල අපි බලන්ට යනවා අර පිළිගත් එක්කෙනාගේ පිළිගත්තේ නැති එක්කෙනාගේ කොහොමද මේක වෙනස් වුනේ කියලා. ඉතින් 45 වෙනි පදය කියනවා එසේම පළවෙනි මනුෂ්‍යයා වූ ආදම් ජීවනදායක
ප්‍රාණයක් උනේයයි ලියා තිබේ. අන්තිම ආදම් ජීවනදායක ආත්මයක් විය. මේ පළවෙනි ආදම් පොළවෙන් තමයි දෙවියන් වහන්සේ මැව්වේ. වැලි වලින් තමයි මැව්වේ. උන්වහන්සේගේ හුස්ම දෙවියන් වහන්සේගේ හුස්ම දීලා තමයි ඒ මනුෂ්‍යයට ජීවන හුස්ම දුන්නේ. ඒ තමයි ආදම් සහ ඒව. මේ දෙවනි ආදම් බයිබලයේ කතා කරන්නේ එයා කියනවා අන්තිම ආදම් ජීවනදායක ආත්මයක් විය. මේ අන්තිම ආදම් කියන්නේ කවුද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි එදා දෙවියන් වහන්සේගේ වචනය. මේ වචනය තමයි මේ පොළවේ මාංශගත වුණේ. මේ පොළවේ මාංශගත වුණා කියන්නේ මරිය මව්තුමියගේ කුසයට ආවේ මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එයා ඉපදුන දවසේම එයා ආත්මෙන් තමයි ඉපදුනේ. ඒක ඔයාට පුළුවන් Matthew chapter 1 from verse number 18 to 21 කියවලා ඔයාට explain කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් Luke chapter 1 කියවන්න මේක in details කියලා තියෙනවා. ඒ වගේම John chapter 1 එකෙත් කියලා තියෙනවා. එතකොට දැන් මෙතන හොඳට අහගන්න. ඊට පස්සේ 46 වෙනි පදය. එසේ වී නමුත් ප්‍රථම වන්නේ ආත්මික එක නොව ස්වභාවික එකය. ඒක හරි. මේ පොළවේ first creation එක පොළවෙන් ආවේ. මිනිසයා. එයා තමයි ආදම්. දෙවෙනි එක්කෙනා තමයි ආත්මික එක්කෙනා තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එසේ වී නමුත් ප්‍රථම වන්නේ ආත්මික එක නොව ස්වභාවික එකය. පසුව ආත්මික එක විය. පළවෙනි මනුෂ්‍යයා භූමියෙන්ය භූමිකය. අන්න බලන්න භූමියෙන්ය භූමිකය. ආදම් පොළවේ පස් වලින් හැදුවේ. පොළොවෙන් ඉපදිලා පොළොවටම පස් වුණා. අද දවසෙත් මිනිස්සු මොනවාද වෙන්නේ? යේසුස් වහන්සේව පිළිගත්ත නැති කට්ටිය පොළොවේ ඉපදිලා පොළොවටම පස් වෙලා යනවා. ඒක තමයි ඇත්ත. right? නමුත් අර යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්න මනුෂ්‍යයා මොනවද උනේ? පොළොවෙන් ඉපදිලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්ත මුල් දවසේ යගේ ආත්මය ස්වර්ගෙන් ඉපදුනා. එතකොට මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මධ්‍ය භවණෙන් ඇවිල්ලා එන දවසට ගෙනියන්න අර ආත්මය ඉහළින් ඉපදිලා තියෙන නිසා ඒ මනුස්සයා දෙවියන් වහන්සේ එක්කලා යන්න යනවා ස්වර්ගයේ සදාකාල ජීවත් වෙන්න. ඉතින් නමුත් මේට වැඩිය තව දේවල් මෙතන කතා කරන්න තියෙනවා. පළවෙනි මනුස්සයා භූමියෙන් භූමිකය, දෙවෙනි මනුස්සයා ස්වර්ගෙන්ය. අන්න දෙවන මනුස්සයා ස්වර්ගෙන්. කවුද මේ දෙවන මනුස්සයා ස්වර්ගෙන් ආවේ? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. යොහන් 3:16 කියනවා දෙවියන් වහන්සේ ලෝකයාට මෙතරම් ප්‍රේම කරන නිසා තමන්ගේ එකම පුත්‍රයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට එව්වලු මනුෂ්‍යයාගේ පාපය ගෙවන්න, පාපේ කුලිය ගෙවන්න. එතකොට කවුද මේ යේසුස් දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයා? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ එතකොට දෙවියන් වහන්සේ තමයි මේ පොළොවට එව්වේ. මේ පොළොවට එවනකොට කාගේ කුසෙන් ඉපදුනේ? මරිය මව්තුමියගෙන් ඉපදුනේ. නමුත් පළවෙනි දවසේ ඉඳන්ම ආත්මයෙන් ඉපදුනේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේට බඩකින්න දැනුණාද? ඔව්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ ලේ තිබ්බද? ඔව්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වතුර බිව්වද? ඔව්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දුක හැඳුනුවද? ඔව්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ 100% මිනිසෙක්, 100% දෙවියන් වහන්සේ. right? එතකොට එයා ඉහළින් ඇවිල්ලා තමයි මරියතුමීගේ කුසේ ඉපදුනේ. නමුත් අපි ඔක්කොමල්ලා ආවේ අපේ අම්මගේ තාත්තගෙන්. මොකද අපි පොළොවෙන් ඉපදුනේ. එතකොට 47 වෙනි පදේ කියනවා පළවෙනි මනුෂ්‍යයා භූමියෙන් භූමිකය, දෙවෙනි මනුෂ්‍යයා ස්වර්ගයෙන්. භූමික තැනැත්තා යම්සේද භූමිකයොත් එසේමය. ඒක අද දන්නව නේද? අපි අද යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්තේ නැත්නම් කවුරු හරි කෙනෙක් එයා භූමියෙන් හින්දා එයා භූමික දේ ගැන හිතලා, භූමික දේ ගැන මෙනෙහි කරලා, භූමික දේ අනුව තමයි එයා ජීවත් වෙන්නේ. එයාගේ අද භූමික මනුෂ්‍යයාගේ දියුණුව අද මොකක්ද මේ මනුෂ්‍ය දියුණුව කියලා පෙන්වන්න හදන්නේ අපිට හැම වෙලාවෙම බැංකුවේ කොච්චර මුදල් තැන්පත් කරලා තියනවද? ඔයාට ගෙදර කොච්චර වාහන තියනවද? ඔයාට කොච්චර මේ රටේ ගෙවල් තියනවද? ඔයාට කොච්චර ව්‍යාපාර තියනවද? right? සමහර මනුෂ්‍යයන් දියුණුව පෙන්නනවා political connection තුලින්. මම අරයව දන්නවා, මම මෙයාව දන්නවා. තේරුණාද? අද මමාරලන මිනිස්සු පස්සෙන් ගිහිල්ලා මැති ඇමතුවරුන්ගේ පස්සේ ගිහිල්ලා දියුණුව පෙන්නනවා. සමහරලාට පොලිසිය ලොක්කව දන්නවා, ආමිකේ ලොක්කව දන්නවා, ටක් ගාලා නිදහස් වෙන්න පුළුවන් ටක් ගා. අද එක ආකාරය, විවිධ ආකාරව. මනුෂ්‍යයන් සමහරලාට මම ප්‍රොෆෙසර් ඉඳලා මං වගේ එයා එච්චරට PhD ගහලා උපාධි ගහලා එයාගේ දියුණුව ඉගෙනීමෙන් පෙන්නනවා. ඉතින් මනුෂ්‍යයන් එක මිනිස්සුන් අද මේ පොළවේ දකින, පේන, හැඟෙන දේ බලලා
අද ඒගොල්ලෝගේ දියුණුව මිනිසයන් ප්‍රකාශ කරනවා ලෝකයට. නමුත් අපේ දියුණුව විශේෂ දියුණුවක්, අපේ දියුණුව වෙනස් දියුණුවක්, අපේ දියුණුව එළිය මිනිසයාට පෙන්වන්නේ නැහැ, පේන්නේ නැහැ. පෙන්වන්නේ නැහැ නෙමෙයි, පේන්නේ නැහැ. නමුත් අපේ ඇතුළාන්ත මිනිසයා දියුණු වෙනකොට, අපේ ඇතුළාන්ත මිනිසයා මේ ස්පිරිචුවල් මෑන් ඇතුළාන්තේ ඉන්න මිනිසයා දියුණු වෙනකොට මේ පිටස්තරයේ මිනිසයන් අපේ දියුණුව දකින්න යනවා. ඒක රහසක්. ඒක රහසක්. ඉතින් ඒක තමයි අද කතා කරේ. මෙතන කතා කරන්නේ. ඊට පස්සේ එතන කියනවා ඊතා ඉක්මනට යන්න වෙලා නැති නිසා දෙවන මනුෂ්‍ය ස්වර්ගයන්ය භූමික තැනැත්තා යම්සේද භූමිකයොත් එසේමය. ඒක අපි දැන් කතා කරා. ස්වර්ගික තැනැත්තා යම්සේද ස්වර්ගිකයොත් එසේමය. ස්වර්ගික තැනැත්තා යම්සේද. අපේ ස්වර්ගික තැනැත්තා කවුද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ස්වර්ගික තැනැත්තා යම්සේද ස්වර්ගිකයොත් එසේ වෙන්න ඕනේ. එතකොට මම හුඟක් දේවල් කතා කරන් තියෙනවා මේ ටොපික් එකේ යටතේ. නමුත් මම කතා කරේ මේ සුවය ගැන. ස්වර්ගික තැනැත්තා කවුද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට කොහේ හරි බයිබලයේ තියනවාද රෝගයක් තිබ්බා? කොහේ හරි තියනවා නෑ. එයා රෝගින් සුව කරා කියලා තියෙනවා. එයා මැරිච්ච අයව නැකිට්ටුවා කියලා තියෙනවා. එයා හාස්කම් කරා කියලා තියෙනවා. The Bible කියන්නේ මෙතන මොකද්ද? භූමික තැනැත්තා යම්සේද භූමිකයොත් එසේය. ස්වර්ගික තැනැත්තා යම්සේද ස්වර්ගිකයොත් එසේමය. ඉතින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ අද රෝල් මොඩල් එක. රෝල් මොඩල් එක. අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව තමයි අද ෆලෝ කරන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ක්‍රියා කරපු විදිහට තමයි මේ පොළවේ ක්‍රියා කරන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යම් කිසි දෙයක් කරාද මේ පොළවේ අපිත් ඒ දේ කරන්න යනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේට රෝග තිබ්බද? නැහැ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේට කිසිම රෝගයක් තිබ්බේ නැහැ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේට රෝග තිබ්බේ නැත්තම් මට අද ජීවිතේ රෝග තියෙන්න පුළුවන්ද? බෑ. ඇයි ඒක බෑ වෙන්නේ? මම භූමික තැනැත්තාගේ ස්වරූපය දරුවා. ඔව් මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්තේ අවුරුදු 17කට ඉස්සෙල්ලා. එතකන් මම අවුරුදු 30ක්, මගේ වයස අවුරුදු 47යි. මම අවුරුදු 30ක් භූමික තැනැත්තාගේ ස්වරූපය දරාගෙන හිටියේ. නමුත් මම born again වෙච්ච දවසේ මම භූමික තැනැත්තාගේ ස්වරූපය දරුවා සේම ස්වර්ගික තැනැත්තාගේ ස්වරූපය දරුවා. ඇයි? මම මුකෙන් ප්‍රකාශ කරේ මොකද්ද? යේසුස් වහන්සේ මගේ ස්වාමින් වහන්සේ හැටියට. එතකොට මේ ප්‍රකාශනය කරනකොටගෙන අර දෙවියන් වහන්සේගේ ජයග්‍රාහී ආත්මය, ඒ සුවේ ආත්මය, ඒ දෙවියන් වහන්සේම මා සමග මා තුල වාසය කරන්නට ආවා. මා තුල මා සමග වාසය කරන්නට ආවට පස්සේ මගේ තියෙන හැම පරාජිත දෙයක්ම උන්වහන්සේ අයින් කරා. දැන් මට තියෙන්න ඕනේ ෆේත් එක. ෆේත් කියන්නේ ඇදහිල්ල. ඇදහිල්ල නම් බලාපොරොත්තු වන දේ ගැන සහතිකය, නොදක්නා දෙයක් ගැන ඔප්පුව. මගේ ස්ටේට්මන්ට් එක මා තුල හැමතිස්සෙම තියෙන්න ඕනේ මම සුවයි. මට කිසිම රෝගයක් නැහැ. මම සුවයි. මොකද මම දෙවියන් වහන්සේගෙන් ඉපදිලා තියෙන්නේ. ඕගොල්ලන් බලන්න ඇති මේ හැම දවසෙම මම පටන් ගන්න ඉස්සෙල්ලා මම හැමතිස්සෙම මොකද කරන්නේ? මම තෑන්ක් කරනවා අපි ඔක්කොම එක්කලා එකතු වෙලා අපේ ලයිෆ් එකට. ස්වාමිනී අපිට දීලා තියෙන සුවය නිසා ස්තුතියි. අපිට කිසිම රෝගයක් නැහැ අපේ ජීවිතේ. අපේ ඇට මස් නහර අපේ ඉන්ද්‍රියන් ඔක්කොම හොඳට ෆන්ක්ෂන් වෙනවා. මොකද්ද මේ ෆේත් ස්ටේට්මන්ට් එක? ඔයාට සමහරලාට ප්‍රෙෂර් තියෙන්න පුළුවන්. ඔයාට සමහරලාට ඩයබටිස් තියෙන්න පුළුවන්. ඔයාට සමහරලාට ආතරයිටිස් තියෙන්න පුළුවන්. ඔයාට සමහරලාට කැන්සර් තියෙන්න පුළුවන්. නමුත් ඔයා ෆේත් ඩික්ලරේෂන් එකක් කරනකොට, ඇදහිල්ලේ ප්‍රකාශනයක් කරනකොට, සැක නොකොට, සිතින් සැක නොකොට ඔයා මුඛයෙන් ප්‍රකාශ කරනවා ඔව් ස්වාමිනී මම සුවයි. නමුත් දොස්තරගේ රිපෝට් එකේ තියෙනවා ඔයාට ඩයබටිස් කියලා. දොස්තරගේ රිපෝට් එකේ තියෙනවා ඔයාට ප්‍රෙෂර් කියලා. නමුත් ඔයා යේසුස් වහන්සේව පිළිගරගෙන ඉන්න එක්කනේ. නමුත් ඔයා ඇදහිල්ලෙන් කියන ස්වාමිනී නැහැ. ඔයා කුරුසියට ගිහිල්ලා මගේ ඒ ඩයබටිස් ඔබ අරගෙන ඉවරයි කුරුසේදී. ඔයා මාව සුව කරලා ඉවරයි. දොස්තරගේ රිපෝට් එකේ තියෙනවා ඔව් පොසිටිව් මට ඩයබටිස් තියෙනවා කියලා. නමුත් මං ඊට වැඩිය දෙයක් විශ්වාස කරනවා. මොකද්ද? ඔයා කුරුසයට ගිහිල්ලා මගේ ඒ රෝගේ අරගෙන අද මාව නිදහස් කරලා තියෙනවා. වෛද්‍ය විද්‍යාවේ මොනවා කිව්වත් මට කිසිම රෝගයක් නැහැ ස්වාමිනී. ඔබට ස්තුතියි. ඔබට ස්තුතියි.
මොකද බයිබලයේ මෙතන කියන්නේ මොකද්ද? භූමික තැනැත්තා යම්සේද භූමිකයෝ තෙසේම. ස්වර්ගික තැනැත්තා යම්සේද ස්වර්ගිකයෝ තෙසේය. ඒකයි අර තිමතිට කිව්වේ. තිමති ඔයා living example එකක් model කෙනෙක් වෙන්න ඕනේ. ඔයා pastor කෙනෙක් හැටියට ඔයා හැමදාම රෝගී වෙලා හිටියොත් ඔයා කොර ගහගෙන හැමදාම බඩ රිදෙනවා, ඔළුව රිදෙනවා, මට අරක මේක කියාගෙන හිටියොත් ඇදහිලිවන්තයොත් බලයි මේ pastor රත් sick නේ කියලා. pastor sick නම් අපි කොහොමද sick වෙන්නේ? එතකොට ඒක තමයි කතා කරන්නේ. අද ඔයා ගෙදර born again කෙනෙක් නම්, අද ඔයා යේසුස් වහන්සේ පිළිගත් එක්කෙනෙක් නම්, අර තිමතිගේ මොඩල් එක ගන්න. තිමතිට කිව්වේ කතාවෙන්, හැසිරීමෙන්, ක්‍රියාවෙන්, ඇදහිල්ලෙන් නුඹ දෙවියන් වහන්සේ වගේම වෙන්න ඕනේ කියලා. මම ඔයගලන්ට කතා කරන්නේ අද කතාව, ක්‍රියාව, හැසිරීම. මම කතා කරේ ඇදහිල්ල විතරයි. එතකොට අපේ ඇදහිල්ල තුලින් අපි යනකොට ඔයාගේ ගෙදර born again නැති, තාම යේසුස් වහන්සේව පිළිගත්ත නැති අය ඔයාව දැකලා ඔයා තුලින් උන්වහන්සේව පිළිගන්න යනවා. දෙවියන් වහන්සේව පිළිගන්න යනවා ඔයාගේ ජීවිතය දැකලා. මොකද ඔයා තමයි රෝල් මොඩල් එක. මොකද ඒගොල්ලෝ සමහරවිට දෙවියන් වහන්සේ ගැන අහලත් නැහැ, දෙවියන් වහන්සේව දැකලත් නැහැ. නමුත් ඔයාව දකින්නකොට, ඔයා අර බයිබලයේ කියලා තියෙන විදිහට ක්‍රියා කරනකොට ඔයාගේ ජීවිතය දැකලා ඒ මිනිස්සු චේන්ජ් වෙන්න යනවා. ඒතර මෙතන මොකද කියන්නේ? අපි භූමික තැනැත්තාගේ රූපය දරුවාසේම ස්වර්ගික තැනැත්තාගේද රූපය දරන්නෙමි. අපි භූමික තැනැත්තාගේ ස්වරූපය දරුවාසේම 49 වෙනි පදයේ අපි ස්වර්ගික තැනැත්තාගේද රූපය දරනවා. ඒක තමයි ඇත්ත. අපි ආදම්ගෙන් ආවේ. අද මට වඳුරෙක්ගේ මූණක් තියනවද? නෑ. නේද? මට සමහරලාට මගේ දකින්න අය කියනවා මගේ අම්මගේ ඇස් දෙක මට තියනවා කියලා. සමහර අය කියනවා මගේ තාත්තගේ නහය මට තියනවා කියලා. ඒක ඇත්ත. මගේ wife උත් agree වෙනවා. hina වෙනවා. right? ඒතකොට සමහරලාට වාව දැක්ක ඇති කියයි sister මිතිලා නම් අම්මගේ කපාපු පළුව කියලා. right? මොකද ඒ අම්මගේ මූණ එයාට තියෙනවා. right? නමුත් අම්මගේ මූණ තිබ්බට එයාට කාගේ ආත්මයද තියෙන්නේ? දෙවියන් වහන්සේගේ ආත්මය තියෙනවා. මොකද එයා දෙවියන් වහන්සේව පිළිගත් දවසේ දෙවියන් වහන්සේ ආතුලට ආවා. right? අද මගේ තාත්තගේ නහය මට තිබ්බත්, මගේ අම්මගේ ඇස් දෙක තිබ්බත්, මගේ ශරීරය අර උපතින් මං පිළිගන්ට එනකන් ආවේ මගේ අම්මගේ ශරීරය අම්මා තුලින් ආපු නිසා, අම්මගේ තාත්තගේ ලේ, අම්මගේ තාත්තගේ ගතිගුණ, අම්මගේ තාත්තගෙන් ගෙන ආපු රෝග, පරම්පරා රෝග තමයි අවුරුදු 30කට ඉස්සෙල්ලා මට තිබ්බේ. නමුත් මම පිළිගත්ත දවසේ මොකක්ද උනේ? අර දෙවියන් වහන්සේ ඇවිල්ලා මාව ඕවර්ටේක් කරා මගේ පරණ මනුෂ්‍යව. මගේ පරණ සිතුවිලි, මගේ ක්‍රියාව, මගේ රෝග ඔක්කොම එයා ගත්තා. එයා අරගෙන අද මාව නිදහස් කරලා තිනවා. ඒ නිසා අද මම තවත් මා නොවේ ජීවත් වෙන්නේ. මා තුල දෙවියන් වහන්සේ ජීවත් වෙනවා. මම භූමික තැනැත්තගේ ස්වරූපය දරුවාසේම ස්වර්ගික තැනැත්තගේ ස්වරූපය දරනවා. මම අද දේව දරුවෙක්. මොකද මම born again වුණාම මගේ දෙවියන් වහන්සේ මාව පුතෙක් හැටියට ගත්තා. අද මගේ අම්මට තාත්තට වැඩිය අද මට කවුද වැඩියම ප්‍රේම කරන්නේ? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේගේ කැමැත්තද මම රෝගීව ඉන්න එක? නෑ. එහෙනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසෙට ගිය අපරාධේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසෙට යන්නේ නැතුව ලිකාම පොළොවට පස් වෙලා මැරලා යන්න තිබ්බා. තවත් මිනිහෙක් හැටියට. නෑ. අර කුරුසෙට ගියේ අපේ පරණ මිනිහයා, මතක තියාගන්න. අර රෝගී මිනිහයා, born again වෙන්න හිටපු ඉස්සෙල්ලා මිනිහයා. නමුත් කුරුසෙට ගිහිල්ලා තුන්වෙනිදා නැගිටට පස්සේ අපි පිළිගත්තේ, අපි ලබාගත්තේ, අපි ප්‍රකාශ කරේ අර නැවත නැගිට යේසුස් වහන්සේව. ඒ නැවත නැගිට යේසුස් වහන්සේට කිසිම රෝගයක් නැහැ. කිසිම රෝගයක් නැහැ. අද ඔයා සම්කිසි දුර්වලකමකින් ඉන්නවා නම්, ඔයා යම් කිසි රෝගයකින් යනවා නම්, යේසුස් වහන්සේව පිළි අරගෙන, ඒ කියන්නේ ඔයා තුල ඒක තමයි ඇත්ත. ඔයා තුල යම් කිසි දෙවියන් වහන්සේගේ කැමැති නැති, දෙවියන් වහන්සේගේ කැමැත්තට එකඟ නැති, දෙවියන් වහන්සේට අකමැති යම් කිසි දෙයක් ඔයා තුල තියෙන්න පුළුවන්. ඒක නිසා තමයි. නැත්තම් දෙවියන් වහන්සේ බොරු නෙමෙයි, අපි බොරු. දෙවියන් වහන්සේ බොරු කියන්න මිනිස්සෙක් නෙමෙයි. දෙවියන් වහන්සේ බොරු වෙන්න බෑ. ඔයා අද තාම පරම්පරාගත රෝගයකින් යනවනම්, ඔයා තුල තාම කතා කරන මේ පොළවේ තියෙන රෝගයක් තියෙනවනම්, ඒක සුව වෙන්නේ නැත්තම් කවදා? මම ඔයාලට කියනවා පස්ස හැරිලා වගේ ජීවිතය දිහා බලන්න. ඔයාගේ ජීවිතය දිහා බලන්න, ඔයා ඇනලයිස් කරන්න, ඔයා ඇසස් කරන්න, ඔයාව බලන්න ඔයාගේ කොතනද වැරදිලා තියෙන්නේ කියලා. සමහරවිට ඔයාගේ කතාවෙන් ඔයා වැරදිලා ඇති.
සමහරවිට ඔයාගේ හැසිරීමෙන් වැරදිලා ඇති. ඔයාගේ ක්‍රියාවෙන් වැරදිලා ඇති. සමහරවිට ඔයාගේ ඇදහිල්ල නැතිකම නිසා ඔයා මේ තුල යනවා ඇති. මේ ප්‍රශ්න තුල යනවා ඇති. මේක දෙවියන් වහන්සේට බැනලා වැඩක් නැහැ. දෙවියන් වහන්සේ. එයා වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා තිමොතිට කිව්වා හුඟක් දේවල්. නමුත් අපි කතා කරේ ඇදහිල්ල විතරයි. මොකද ඔයාගේ දියුණුව අන් හැම කෙනෙක්ම දකින්න ඕනේ. හැම කෙනෙක්ම දකින්න ඕනේ. ඒක තමයි ඇත්ත. මම මෙතනින් නවත්තන හුඟක් කතා කරන්න පුළුවන් මේ සබ්ජෙක්ට් එක ගැන.